ඊළඟ අපිට දාන්න තියෙන්නේ WIP එක. ඒතර WIP එක අපි කලින් කැල්කියුලේට් කරා වැලියු එක කීයද කියලා. එතකොට මෙතන ටෝටල් එක. මෙතන ටෝටල් එක එනවා 84000ක්. එතකොට ඒක තමයි එන්න ඕනේ process account එකේ WIP එක ඉස්සරහට. හරි. එතකොට tally වෙන්න ඕනේ ගාන. හරිද? දැන් process A account එක හදපු විදිය තේරුණාද? හරි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට අහන්න. process A account එකේ තේරුම් නැති. ප්‍රශ්න නැද්ද? ඊළඟට අපිට තියෙන්නේ calculation of the cost of unit for process B. අපි මේ වගේ එකක් මුලින්ම හැදුවා process A එකටත්. එතකොට දැන් process B එකටත් හදන්නයි යන්නේ unit cost එක calculate කරගන්න. එතකොට දැන් මෙතන previous process cost එක නම් අපි දන්නවනේ. මෙතන එන්නේ 2,70,000 නේ. ඒතර ඒකේ equivalent unit ආයේ වෙනම ගන්න දෙයක් නැහැ. කොහොමත් 10,000ක් හදිලා ආවා. එතකොට අපේ cost per unit එක අනිවාර්යයෙන්ම 27ක් එන්න ඕනේ. හරි. ඊළඟට process B එකේ material cost එක කීයද? කියන්න කවුරුද මට? material cost එක material cost එක 108යි. 108යි. conversion cost එක 171යි. 171. හරි. දැන් මට මතක විදිහට output එක තිබ්බේ 9000ක් finish good එක. හරි. ඒතකොට ඒක අපිට කෙලින්ම දාගන්න පුළුවන් 9000 කියන එක. ඊළඟට එතකොට WIP එක තියෙනවා 1000ක්. එතකොට WIP එක 1000න් කීයක් ගන්නවද මැටීරියල් එකට? කීයක් ගන්නවද? කීයද? මෙතන අපිට WIP එකෙන් මැටීරියල් වලට කීයක්වත් ගන්න බෑ. හේතුව ගාන කියලා තියෙනවා process B එකේදී මැටීරියල් ඇඩ් කරන්නේ process එකට process එකේ end එකේදී කියලා. එතකොට process එකේ end එකේදී නම් මැටීරියල් ඇඩ් කරන්නේ process එකේ තියෙන WIP වල ඒක ඇඩ් වෙලා තියෙන විදිහක් නැහැ. එතකොට 1,08,000 බෙදෙන්න ඕනේ 9,000න් විතරයි. හරි. ඊළඟට මට කියන්නේ conversion cost එකට කීයද ගන්න ඕනේ?
කීයද කන්වර්ෂන් කොස්ට් එකට WIP එකෙන් එන්න ඕනේ? සියයට 50ක්ද? ඔව් 150ක්. 150ක් කියලා කියන්නේ කීයද? 500ක්. 1000 150ක් කියන්නේ 500ක්. හරි. මට කියන්න උත්තර දෙක. හරිද? හරිද? හරි. දැන් එතකොට තියෙන්නේ WIP එක වැලියු කරන්න process B එකේ. හරි. දැන් process B එකේ තියෙන WIP එක වැලියු කරනකොට ඒකේ තියෙනවා මොනවද එලිමන්ට් තුනක් තියෙනවා. එකක් තියෙනවා previous process එකේ තියෙන cost එක. ඊට පස්සේ තියෙනවා material cost එක. ඊට පස්සේ තියෙනවා conversion cost එක. එතකොට දැන් previous එකේ cost එක එතකොට previous process cost එක ගත්තොත් ඒක unit එකට 27ක් තිබ්බා. 27ක් තිබ්බා. WIP එක 1000යි 27යි ඊළඟ material cost එක ගත්තොත් material එක WIP එක material වලට අදාළ එක 0 එකක් 12යි වගේ මතක. බිංදුවයි conversion cost එක ගත්තොත් 500 unit හරිද? 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 හරි හරි. හරි. ඊළඟ එක ඊළඟට තියෙනවා process B account එක හදන්න. ඒතර process B account එක හදනකොට process B account එකේ මුලින්ම දාගන්න ඕනේ transferred from process A කියන එකේ තිබ්බ ගාණ. එතකොට ඒක දාගන්න ඕනේ කීයද? 2,70,000යි. ඊළඟට material cost එක 1,08,000යි නේ. ඊළඟට conversion එක
හරිද? කීයද යුනිට් කොස්ට් එක? WIP එක අපි හැදුවා. හරි. හරිද? තේරුණාද? ප්‍රශ්න තියෙනවද? ඉක්මනට අහන්න. හරි. එතකොට මෙහෙම දැන් ප්‍රොසෙස් කොස්ටිං වල වෙන්න පුළුවන් සිනාරියෝ 6ක් තියෙනවා, කේසස් 6ක් දීලා තියෙනවා. එකක් තියෙනවා no losses within process. එතකොට no losses කියලා කියන්නේ අපි input කරොත් ඒ input එකම output වෙනවා. උදාහරණයක් විදිහට දැන් අර කලින් උදාහරණ විදිහට ගත්තොත් එහෙම අපි input කරා 14000ක්. ඒකේ 14000ම output වුණා. 10000ක් එකපාරට output වුණා. ඊටු ටික WIP එකකින් ආය output වෙනවා. ඒ කියන්නේ loss එකක් නැහැ ඒකේ. ඊළඟ එක තමයි normal loss within no scrap value. එතකොට normal loss එකක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ process එකක නැත්නම් process costing වල සාමාන්‍ය දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි garment එකේ කතාව, garment එකේ shirt වලට රෙදි කපනකොට සම්පූර්ණ රෙද්දෙන් 100% shirt එකට ඕන වෙන්නේ නැහැ. ඒ වගේම shirt එකේ එක එක කෑලි කපනකොට loss එකක් එනවා. ඒ කියන්නේ රෙදි කෑලි ටිකක් අපතේ යනවා. ඒක අපිට නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට ඒ නවත්තන්න බැරි අපතය. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම process එකකට අපි යනකොට ඒ process එකේ ඇතිවන අපතේ යාම තමයි කියන්නේ normal loss කියලා. එතකොට මෙතන no scrap value කියලා කියන්නේ ඒ normal loss එක විකුණන්න බෑ කියලායි කියන්නේ. normal loss එකක් තියෙනවා. හැබැයි ඒක විකුණලා ආදායමක් ගන්න විදියක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් normal loss එකක් කියන එක අපි සලකන්නේ process costing එක අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. නේද? process එකකට අදාළව සාමාන්‍යයෙන් වෙන දෙයක් කියලා. එතකොට මතක තියාගන්න ඕනේ process එකකට normal loss එක අපි සාමාන්‍ය විදිහට සලකනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන්
ඔය නෝමල් ලොස් එකටත් කොස්ට එකක් තියෙන නැතරම් බැලුවොත් නෝමල් ලොස් එකටත් කොස්ට එකක් තියෙන දැන් ගාමන්ටගේ රෙදි කැපෙනකොට රෙදිවලට යනගෙන් ප්‍රසන්ටේජ් එකක් හරිනගේ අර කැපෙන පොඩි පොඩි රෙදි කෑලිවලටත් වැටෙන්න ඕන හැබැයි අපි ඒක එහෙම දාන්නේ නැහැ ඒකට හේතුව තමයි ප්‍රොසෙස් එකක් අපි කන්ඩක් කරගෙන යනකොට අනිවාර්යෙන්ම අපිට නෝමල් ලොස් එකක් එනවනම් අපි නෝමල් ලොස් එකේදී ඒක අරගෙන ගිහිල්ලා අපේ කොස්ට එකට දාගන්න නෑ අපි ඒක අපි හදන අවුට්පුට් එකේ කොස්ට එකට ඇතුළත් කරගන්න ඒක තමයි මෙතැනදි නෝමල් ලොස් එකින් වෙන්නේ තොට ඇබ්නෝමල් ලොස් කියල කියන්න සාමාන්‍යෙන් අසාමාන්‍ය අපතයක් ද උදාහරණයක් විදිට කිවොත් එහෙම රෙදි කපනවා එතකොට රෙදි කපනකොට එක පීස් එකක් වැරදිවට කැපෙනවා තොට ඒ පිස් එකත් අපිට අය වෙනම කොටවත් ගන්න විදිහක් නෑ හැබැයි ඒ පිස් එක අපේ අපතයක් හැබැයි සාමාන්‍ය ක්‍රියාකාරකමක් නිසා නෙමෙයි උනේ සාමාන්‍යෙන් වැරදිලා කැපෙන්නේ නෑ එමකක් හරයේ සේවකගේ ප්‍රශ්නයක් සාතමයි යාට වැරදිලායක් කැපෙන්නේ එතකොට ඇබ්නෝමල් ලොස් කියනේවා අපේ කොස්ට එකක් වෙනවා අපිට තර මෙතන අයත් නෝස්ක්‍රප් පලිව් කළ කියන්නේ ඒ ඇබ්නෝමල් ලොස් එක විකුණන්න බෑ කියන එක එතකොට නෝමල් ලොස් තින ස්ක්‍රප් පලිව් කියන එක ඉලගේ කියන්නේ සාමාන්‍ය අපතයක් තියනවේ සාමාන්‍ය අපතේ විකුණන්නත් පුළුවන්න ගාමට ඒකත්ොත් ඒ කැපෙන රෙදි කෑලි පාපසි මානයට වගේ විකුණන්න පුළුව ඇතට අප අර ප්‍රඩක්් එකට යන කොස්ට එකෙන් සම්පූර්ණ ජීප කොස්ටෙක් කවර වෙන්නේ නැතිවන්න පුළුවන් එකෙන් නොමල් ලොස්සකෙන් හැබැයි ස්ක්‍රප් පැලිව එකක් තියෙන නිසා අපිට එක කියකටයි විකුණ ගන්න පුළුවන් ඊළඟට ඇබ්නෝමල් ලොස්ස එකක් විත් ස්ක්‍රප් පැලිව එක අර වගේ වැරදිලා කැපිච්ච රෙදිවුණත් වෙන කාට හරි විකුණ ගන්න පුළුවන් එතට ඒකට සේල්ස් ප්‍රයිස් එකක් අපිට දෙන්න පුළුවන් හැබැයි ඒ අපේ සම්පූර්ණ ප්‍රඩක්ට කියන වැලිව් එක නෙමේ ඊළඟට තියෙනවා ඇබ්නෝමල් ගෙන් එකන අසාමාන්‍ය ලාභයක් අසාමාන්‍ය ලාභයක් එන්න එකම හේතුව තමයි ඔය අපි නෝමල් ලොස් කියල ගන්න එක අඩුවෙන එක උදාහරණයක් විදිර අපි හිතුවොත් බක්කරි ප්‍රසෙස් එකක් තියෙන කම්පනයක නැතන් ගාමන්ට එකම ගන්න ගාමන්ට එක ප්‍රසෙස් එක තියෙනවා සාමාන්‍යෙන් 120ක් අපතයක් යනවා ඒකන සාමාන්‍ය රෙදි කපනවට රෙදිවෙන් 120 අපතයක් යනවා කියලා අපි හිතන් ඉන්නවා දර අපි ඒකට ඇස්ටිමේට් කල්ල තමයි සාමාන්‍යෙන් වැඩ කරන්න දැන් උදාහරණයක් විතර ගත්තොත් එතකොට 120% අපි හිතන් ඉන්නවා නෝමල් ලොස් කියලා එතකොට රෙදි දැම්මොත් අපි අයිටම් 1000කට එකන ෂර්ට් 1000ක් මහන්න රෙදි දැම්මොත් ඒ රෙදිවලින් 120ක් එමන් නැත්තං 1000න් 120ක් අපතයක් යනවා ඒකැන උදාරණයකට අපි අවුට්පුට් එක විදිතුර බලාපොරොත්තු වෙන්නේ 800යි ෂර්ට් ඊටඩා බලාපොරොත්තු වෙන්නේ නැහැ එතකොට ෂර්ට් 800ක් නම් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අවුට්පුට් එක වැරදිලා හරි ෂර්ට් 800ට වැඩි වුණොත් ඒන්නේ නෝමල් ලොස් එක කියන එක අඩු වුණොත් නෝමල් ලොස් එක 200කට තියන්ඉන්න එක අඩුවනොත් තමයි අපිට ඇබ්නෝමල් ගේන්න එකක් කියන එකක් කියන්නේ හරිද සෙනාරියෝත් සය සමරයක උත්තරයි තියෙන්නේ දැන් මේන්ම සෙනාරියෝස්ටික මං එකකට කියන්න පලවෙනිය කියනම් එහෙම කියන්න දෙයක් ඇත්තේ නැහැ පලවෙනි සනාරියක නෝල සිසින් ප්‍රසෙස් කියන එක කියන්න දෙයක් ඇත්තෙන එක කිලින්ම අපිට එන ඔක්කොම දාන ඉන්පුට්ටිකම අවුට්පුට් වෙනවා එතකොට ප්‍රඩක්් කොස්ටෙක් ගන්නවත් එහෙම කිසිම් ප්‍රශ්නයක් වෙන්න ඉක්වලන්ට නිට් කතාමකුත් ඕන වෙන්නෙත් නෑ කෙලින් අපිට එක පාරම දාගන්න පුළුවන් හරි ඉලාන්න මෙතන පෙන්නලා තියෙනවා එක්සාම්පල් එක තැන් ෆස්ට් කේස් එක ගත්තොත් ඉන්පුට් එක 12,000ක් දානන ලීටර්ස් අවුට්පුට් එකත් 12,000යි ලීටර්ස් එතකොට දැන් අපි හිතුවොත් එහෙම සෙකන් සෙනාරිය එකේදී නෝමල් ලොස් එකක් තියෙනවා අංකිවේ නෝමල් ලොස් එක සාමාන්‍යෙන් අපි ගන්නේ එක්කෝ ඉන්ඩස්ට්‍රි බේස් නැත්කක් හරි ප්‍රසන්ටේජ් එකක් හරි එහෙමන්තා මොකක් හරි
යුනික් එකක් තියෙන අතර ඒ කියන්නේ ප්‍රසන්ටේජ්යක් වගේ එකක් තියෙනවා. ඒකට තමයි අපි සාමාන්‍ය normal loss එක කියන්නේ. නැතුව එක පාට එක අවුරුද්දකට මේ ගාන මේ ප්‍රොසෙස් එකට මේ අවුරුද්දට මේ ගාන එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි ඒක සාමාන්‍ය. ඒතර මෙතන අපිට normal loss එක අරන් තියෙන්නේ 6න් එකයි කියලා. අපි දාන ඉන්පුට් වලින් 6න් එකක් normal loss එකක් තියෙනවා කියලා තමයි හිතන්නේ. එතකොට 12000ක් දැම්මාම 6න් එකක් normal loss කියන්නේ 2000ක් normal loss එකක් තියෙනවා. එතකොට output එක එන්නේ 10000යි. හරි output එක ඔන්න 10000ක් ඇවිල්ලා. එතකොට තර්ඩ් සිනාරියෝ එක ගත්තොත් තියෙන්නේ abnormal loss. එතකොට abnormal loss එකක් කියලා කියන්නේ මොකද්ද? අපි බලාපොරොත්තු වෙන ගානටත් වඩා අඩු වෙන්නයි ඕනේ. එතකොට normal loss එක 2000ක් අඩු වුණාම අපේ input එක 12000න් 10000ක input එකක් කරනම් අපිට එන්න ඕනේ. හැබැයි 10000කුත් නැතුව 9000ක input එකක් ආවොත් එතනදී වෙලා තියෙන්නේ abnormal loss එකක්. ඊළඟට හතරවෙනි සිනාරියෝ එකේ තියෙන්නේ normal loss with scrap value. එතකොට normal loss එක 2000ක තියෙනවා. හැබැයි මේ 2000 විකුණලා අපිට 2005 ගානේ විකුණන්න පුළුවන්. එතකොට එතනින් අපිට normal loss එකේට යන cost එක අඩු කරගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි සිනාරියෝ එකේ තියෙන්නේ abnormal loss with scrap value නේ. එතනදී අර abnormal loss එකක් වෙනවා 1000ක ඒ 1000ත් අපිට රුපියල් 5 ගානේ විකුණන්න පුළුවන්. ඊළඟ එක තියෙන්නේ abnormal gain එකක්. ඒතර මම ඒකෙදි කිව්වා abnormal gain එකක් කියලා කියන්නේ අපේ normal loss එක අඩු වෙන්නයි ඕනේ. දැන් හරිනම් අපේ normal loss එක අඩු වුණාම 12000න් 10000ක output එකක් තමයි උඩරිම එන්නේ. හැබැයි 11000ක output එකක් ඇවිල්ලා. ඒ 11000ක output එකක් කියලා කියන්නේ අපි හිතුවට වඩා 1000ක් වැඩිපුර ඇවිල්ලා. ඒකට තමයි අපි කියන්නේ abnormal gain එකක් කියලා. ඊළඟට process අපි ගත්තොත් case 1 එක no losses කියලා total cost incurred in the period divided by output of the period. කිසිම අපතයක් මුකුත් නැති නිසා කෙලින්ම අපිට කියපු cost එක බෙදන්න පුළුවන් output of the period එකෙන්. ඊළඟ එක normal loss with no scrap value. ඒතර normal loss එක scrap value එකක් නැතුව ගත්තොත් මොකක්ද වෙන්නේ? total cost incurred in the period divided by expected output for the period. එතකොට මතක තියාගන්න ඕනේ කලින් මේකේ වෙනස් වෙලා තියෙනවා මෙතන කලින් එකේ නම් අපිට යට තිබ්බේ output of the period. එයි loss එකක් නැති නිසා. මේකෙදි normal loss එකක් තියෙන නිසා අපි ගන්නේ expected output කියන එක. එතන මතක තියාගන්න expected output කියන එක අපි ගන්න කොහොමද? අපි total output එක අරගෙන නැත්නම් අපි total material 12000ක් හදන්න unit 12000ක් හදන්න material මේ input කරනවා නම් එතනින් 6න් එකක් අපිට normal loss එකක් තියෙනවා නම් අපි expect කරන්නේ 10000ක output එකක්. process එකට 12000ක් දාලා අපි 10000ක output එකක් තමයි expect කරන්නේ. ඒතර ඒ expectation එකෙන් බෙදුවාම total cost incurred in the period එක අපිට එනවා per unit cost එක. මතක තියාගන්න ඕන දේ තමයි එතට normal loss එකේට යන cost එකත් අපි මෙතනින් cover කරගන්නවා අනිත් item වලින්. ඊළඟට abnormal loss with no scrap value. මං කිව්වා කලින්ම abnormal loss කියන එක කොහොමටවත් අපේ product එකේ cost එකෙන් cover කරගන්න බැහැ. ඒක අපේ වැරද්දක් නිසා වෙන දෙයක්. ඒ නිසා ඒක අපේ cost එකක් වෙනවා. එතකොට මෙතනදී අර කලින් ෆෝමියුලා එකම තමයි යූස් කරන්න වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට ගත්තොත් normal loss එක with scrap value. එතකොට input වල total cost එකක් තියෙනවා අපිට. ඒ input වල තියෙන total cost එකෙන් scrap value එකේ normal loss එක නැත්තම් scrap value එක කියලා කියන්නේ ඒතර විකුණන්න පුළුවන් රුපියල් 5. දැන් අපි හිතුවොත් එහෙම මෙතන input cost එක 12000යි කියලා.
ස්ක්‍රැප් වැලියු එක තියෙනවා කියලා රුපියල් 5,000ක් කියලා කිය දෙන්න. එතකොට 12,000න් 5,000ක් අඩු කරාම 7,000ක් තමයි එන්නේ අපේ ටෝටල් කොස්ට් එක විදියට. එතන එක අඩු කරන්න හේතුව තමයි අපි සාමාන්‍යයෙන් නම් එතකොට නෝමල් ලොස් එකට යන කොස්ට් එක අපි අපේ ප්‍රොඩක්ෂන් කොස්ට් එකෙන් කවර් කරගන්නවා. එතකොට මෙතනදී අපිට නෝමල් ලොස් එකට මොනාහරි ගාණක් ගන්න පුළුවන් නම් අපි ඒක අර අපි ප්‍රොඩක්ට් එකේ කොස්ට් එකට ඇතුළත් කරන ගාණෙන් අඩු කරගන්න අපිට පුළුවන්. ඒතර ඒ නිසා තමයි ඉන්පුට් කොස්ට් එකෙන් ස්ක්‍රැප් වැලියු එක අඩු කරලා ඊට පස්සේ expected output of the period එකෙන් බෙදන්නේ. ඊළඟට abnormal loss with the scrap value කියන එක ගත්තොත් එතනදී වෙනසක් වෙන්නේ නැහැ කලින් සමීකරණයමයි. සම්පූ total input cost එකෙන් අඩු කරනවා scrap value of normal loss බෙදෙනවා expected output for the period කියන එකෙන්. ඊළඟට අවසාන එක abnormal gain with scrap value ගත්තත් කලින් ෆෝමියුලා එකමයි වෙනසක් නැහැ. හරි. එතකොට ප්‍රොසෙස් account එක ගත්තොත් ප්‍රොසෙස් account එක මම කලින් කියලා දුන්නනේ කලින් ගානේ. එතකොට ඒක ඒ ප්‍රොසෙස් account එකම තමයි මෙතනදී එන්නේ. ඉන්පුට් ටික ඔක්කොම ටික ඩෙබිට් කරලා යනවා. ඒ වගේම අවුට්පුට් ටික ඔක්කොම ක්‍රෙඩිට් කරලා යනවා. එතකොට ඉන්පුට් වලට එන්න පුළුවන් මොනවාද? මැටීරියල් ඉන්පුට් කරපුවා නැත්නම් කන්වර්ෂන් කොස්ට් ඒවා එන්න පුළුවන් ඉන්පුට් විදියට. ඊට පස්සේ අවුට්පුට් එක විතර එනවා මොකද්ද? ඊළඟ ප්‍රොසෙස් එකට ට්‍රාන්ස්ෆර්ඩ් කරපු යුනිට් ගානේ කොස්ට් එක එනවා එතනින්. ඒ වගේම තමයි මේකට අනුව නම් නෝමල් ලොස් එකත් අපේ එනවා. ඒ වගේම ඇබ්නෝමල් ලොස් එකත් මෙතනට එනවා. ඒතර ඔය තුනම තමයි මේ පැත්තට ටැලි වෙන්නේ. ඒක ගාණක් කතා කරද්දී පෙන්වන්න පුළුවන් වෙයි. හරි. එතකොට ඔය ටික තමයි තියෙන්නේ. ඒ සිනාරියෝස් අය මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? ඒ සිනාරියෝස් අය මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද තේරෙන්නේ නැත්නම්?